ආයිබෝවන් දරුවනේ සුබ දවසක් හැමෝටම රයිට් අදත් අපි සම්බන්ධ වෙන්නේ ඔයත් එක්ක පුතේ ඔයාගේ ව්‍යාපාර හා ගිණුම් කරන අධ්‍යයනයේ විෂයට අදාළ තවත් එක ඒකකයක් සම්බන්ධයෙන් සාකච්ඡා කරන්න. අද දවසේ මම බලාපොරොත්තු වෙන ඔයත් එක්ක ඔයාගේ මේ මූලික සටහන් පොත් අතරින් ගැනුම් ජර්නලය ඒ වගේම විකුණුම් ජර්නලය සහ පොදු ජර්නලය කියන මූලික සටහන් පොත් තුන සාකච්ඡා කරන්න. පොදු ජර්නලය, ගැනුම් ජර්නලය, විකුණුම් ජර්නලය සහ පොදු ජර්නලය කියන මූලික සටහන් පොත් තුනට අදාළ සටහන් කරන ගනුදෙනු මොනවද? ඒ ගනුදෙනු සටහන් කරන්නේ කොහොමද? සහ ඊට අදාළ මූලාශ්‍ර ලේඛන වල සටහන් කරපු ගනුදෙනු ලෙජර් ගිණුම් වලට අපි පිටපත් කරන්නේ කොහොමද? අන්න ඒ ටික තමයි අද දවසේ මම ඔයත් එක්ක සාකච්ඡා කරන්න උත්සාහ කරන්නේ. පුතේ දැන් අපි බලමු ඉස්සරලාම කොහොමද මේ ගැනුම් ජර්නලය නැත්තම් ගැනුම් ජර්නලය කියන්නේ මොකක්ද? ඒ ගැනුම් ජර්නලය පිළිවෙල කරන්නේ කොහොමද? ගැනුම් ජර්නලයේ සටහන් කරන ගනුදෙනු වල ස්වභාවය මොකක්ද? හරි ඉස්සරලාම අපි කතා කරන්නේ මෙතනින් මේ ගැනුම් ජර්නලයේ සම්බන්ධයෙන්. පුතේ දැන් ගැනුම් ජර්නලය කියලා කියන්නේ ඔයා දන්නවා ව්‍යාපාර ආයතනවල භාණ්ඩ ගැනුම් සිද්ධ වෙනවා. ඒ කියන්නේ වෙළඳ භාණ්ඩ ගැනුම් සිද්ධ වෙනවා. දැන් මෙතනදී වෙළඳ භාණ්ඩ කියන වචනේ විශේෂයෙන් භාවිතා කළේ ඒකට විශේෂත්වයක් තියෙනවා පුතේ. දැන් වෙළඳ භාණ්ඩ කියලා කියන්නේ විකිණීම අරමුණු කරගෙන අපි මිලට හෝ ණයට ගන්න භාණ්ඩ වලට තමයි කියන්නේ වෙළඳ භාණ්ඩ කියලා. කියන්නේ නැවත විකිණීමේ පරමාර්ථයෙන් අපි ගන්න දේවල් වලට තමයි කියන්නේ වෙළඳ භාණ්ඩ කියලා. දැන් සමහර භාණ්ඩ අපි ව්‍යාපාර ආයතනයට ගන්නවා ව්‍යාපාරයේ ප්‍රයෝජනය සඳහා. දැන් අපි හිතමු සිල්ලර කඩයක් කියලා. ඒ සිල්ලර කඩේට අපි මේ මහන මැසිමක් ගන්නවා නම් එහෙම නැත්නම් මෝටර රථයක් ගන්නවා නම් ෆ්‍රිජ් එකක් ගන්නවා නම් ඒවා විකුණන්න නෙමෙයිනේ පුතේ ගන්න සාමාන්‍යයෙන්. ඒ ව්‍යාපාර ආයතනයේ යම් යම් ප්‍රයෝජනයන් සඳහා. නමුත් අපි සිල්ලර කඩේකට පිටි මිටියක් ගන්නෙ. පරිප්පු කිලෝ 100ක් ගන්නෙ. නැත්තම් සැමන්ටින් 100ක් ගන්නෙ. සබන් කැට 200ක් විතර ගන්නෙ. නේද? ඒ අපි ගන්නෙ විකිණීමේ පරමාර්ථයෙන්. ඒතර අපි ප්‍රයෝජනයට ගැනීමේ පරමාර්ථයෙන් ගන්න භාණ්ඩ අපි ණයට හෝ අත්පිට ගත්තා කියලා ඒක වෙළඳ භාණ්ඩ ගණයට වැටෙන්නේ. ඒවට අපි සාමාන්‍ය කියන්නේ ස්ථාවරවත්කම් කියලා. නමුත් ව්‍යාපාරයේ නැවත විකිණීමේ බලාපොරොත්තුවෙන් අපි ණයට හෝ මිලට ගන්න භාණ්ඩ වලට තමයි කියන්නේ වෙළඳ භාණ්ඩ කියලා. ඒතර මේ වෙළඳ භාණ්ඩ අත්පිට මුදලට ගන්නකොට අපි ඒව සටහන් කරන්නේ පුතේ මුදල් පොතේ. ඒ කියන්නේ මුදල් ගෙවලා අපි වෙළඳ භාණ්ඩ ගන්න පුළුවන්. ඒ කියන්නේ අත්පිට ගැනුම් මුදලට ගැනුම්. හැබැයි මේ වෙළඳ භාණ්ඩ අපි ණය පදනමින් ගත්තොත් වෙළඳ භාණ්ඩ ණයට ගත්තොත් අපි ආන්ගේ ණයට ගැනුම් සටහන් කරන්නේ මෙන්න මේ ගැනුම් ජර්නලයේ කියන මූලාශ්‍ර මේ නැත්තම් මූලික සටහන් පොතේ. ඒ කියන්නේ මේ ගැනුම් ජර්නලයේ එහෙනම් සටහන් වෙන්නේ ව්‍යාපාර ආයතනයක් වෙළඳ භාණ්ඩ ණයට ගැනුම් වලට අදාළ ගනුදෙනු. නැවත විකිණීමේ පරමාර්ථයෙන් භාණ්ඩ ණයට ගන්නවා නම් ආන් එවැනි ණයට ගැනුම් තමයි අපි ගැනුම් ජර්නලයේ සටහන් කරන්නේ. එතකොට දැන් ඔයා ඉගෙන ගත්තා මීට පෙර මුදල් පොත, සුළු මුදල් පොත, බැංකු ගිණුම වගේ මූලික සටහන් පොත්. ඒ හැම මූලික සටහන් පොතකදීම ඒ අදාළ මූලික සටහන් පොත තුල ගනුදෙනු සටහන් කරන්න අපිට ඒ ගනුදෙනුව සිදු වූ බවට සාක්ෂියක්. එහෙම නැත්නම් මූලාශ්‍ර ලේඛනයක්, මූලික ලියවිල්ලක් තිබුණා. දැන් මුදල් පොත ගත්තාම ලදුපත්, ගෙවීම් වවුචර්. අපි ගත්තොත් බැංකු ගිණුම බැංකු ප්‍රකාශන ලදුපත් ගෙවීම් වවුචර් නේද? ඊට පස්සේ අපි ගත්තොත් එහෙම සුළු මුදල් පොතේ සුළු මුදල් වවුචර්. ඒ වගේ හැම මූලාශ්‍ර නැත්නම් මූලික සටහන් පොතකටම ලෙජර් එකටම අදාළ නැත්නම් ජර්නල් එකටම අදාළ මොනවද තිබ්බේ? මූලාශ්‍ර ලීකන නැත්නම් මූලික
ලියවිලි කියලා જાතියක් තිබුණා. ඒ වගේම මේ ගැනුම් ජර්නලයටත් අදාළව අපි ණයට ගැනුම් වෙළඳ භාණ්ඩ ණයට ගැනුම් හඳුනා ගැනීම සඳහා මූලික ලියවිල්ල විදිහට භාවිතා කරන්න පුතේ ඉන්වොයිසිය. අපි ඒකට කියන්නේ ගැනුම් ඉන්වොයිසිය කියලා. ඒ ගැනුම් ඉන්වොයිසිය පිළියෙල කරන්නේ ඇත්තටම භාණ්ඩ විකුණන කෙනා. ඒ වෙළඳ භාණ්ඩ ණයට විකුණන කෙනා තමයි ගැනුම් ඉන්වොයිසිය පිළියෙල කරන්නේ. ඒ ණයට ගත්ත කෙනාට ඒකේ කොපියක් ලබා දෙනවා. ආන් ඒ කොපිය ඒ ගැනුම් ඉන්වොයිසිය දිහා බලාගෙන තමයි අපි ගැනුම් ජර්නලේ ගනුදෙනු සටහන් කිරීම කරන්නේ. එතකොට මේ ගැනුම් ඉන්වොයිසියක නැත්තම් ගැනුම් ඉන්වොයිසියක් පිළියෙල කරන්නේ කොහොමද? ඒක ගැනුම් ඉන්වොයිසියක අන්තර්ගත වෙන කරුණු මොනවද? ඒ හැම එකක්ම ඔයාගේ පෙළ පොතේ තියෙනවා. ඔයාට මම කියලා තිනවා මේ පාඩම් හැම එකෙදිම මේ පෙළ පොතත් එක්ක සම්බන්ධ වෙන්න. එතකොට ලේසි මේක කරගෙන යන්න. ඔයාගේ තියෙනවා පුතේ ඔයාගේ පෙළ පොතේ පිටු අංක 134ට ආවහම ගැනුම් ජර්නලයට අදාළ මේ ගැනුම් ඉන්වොයිසියක ආකෘතියක් දීලා තියෙනවා. ඒකේ තියෙනවා පුතේ ඒ භාණ්ඩ ණයට විකුණන ආයතනයේ නම ලිපිනේ දුරකථන අංකය භාණ්ඩ ණයට ගන්න ආයතනයේ කවුද කියන එක ඊට පස්සේ භාණ්ඩ පිළිබඳ විස්තර ප්‍රමාණ ඒකක මිල වටිනාකම ඒ වගේම තව විශේෂ දෙයක් තියෙනවා ඔය වෙළඳ භාණ්ඩ ණයට විකිණීමේදී හෝ ණයට ගන්නකොට අපි ඒ ණය පියවීමට නිශ්චිත දිනයක් දෙනවා. ඒ දිනේට කලින් ඒ ණය පියවුවොත් ණය වටිනාකමෙන් යම් ප්‍රමාණයක් අඩු කරන්න ඒ විකුණුම්කරු එකඟ වෙනවා. ඔයාට මතක නම් මම පොදු මාතෘකාවක් කතා කළා වට්ටම් කියලා මාතෘකාවක්. අර භාණ්ඩයක ලකුණු කොට ඇති මිලෙන් කරන අඩු කිරීමකට කිව්වා විශේෂයෙන් වෙළඳ වට්ටම් කියලා. එතකොට ඔයාට මම වට්ටම් පාඩමේදී මුදල් පොතට අදාළව විස්තර කළා මුදල් වට්ටම් ගැන. එතකොට මේ ගැනුම් ජර්නලය හා විකුණුම් ජර්නලය පිළියෙල කරද්දී ඒ ණයට ගැනුම් වටිනාකමෙන් ඒ ලකුණු කර ඇති මිලෙන් යම් අඩු කිරීමක් කරනවා නම් ඒකට අපි කියන්නේ පුතේ වෙළඳ වට්ටම් කියලා. එතකොට මේ ගැනුම් ජර්නලයේ හෝ විකුණුම් ජර්නලයේ ගනුදෙනු සටහන් කරද්දී ඒ වට්ටම් අඩු කරන ලද සුද්ධ ගැනුම් වටිනාකම හෝ විකුණුම් වටිනාකම තමයි ඒ ජර්නල් වල සටහන් කරන්න ඕන. එතකොට මේ ගැනුම් ජර්නලයේ පිළියෙල කරද්දිත් ඔයාට දෙන මේ ගැනුම් ඉන්වොයිසිය තුල ඒ අඩු කරන වට්ටම් ප්‍රමාණයේ ප්‍රතිශතය සඳහන් කරලා තියෙනවා. එතකොට දැන් අපි බැලුවොත් එහෙම කොහොමද මේ ගැනුම් ජර්නලය කියන එක නා පිළියෙල කරන්නේ. මේකේ තියෙනවා පොදු ආකෘතියක්. ඔයා බැලුවොත් පිටු අංක 135 තියෙනවා ආකෘතියක් දීලා මෙහෙම. මම පොඩ්ඩක් ඒක ඔයාට කියලා දෙන්නම්. මේ ගැනුම් ජර්නලයක ආකෘතිය වෙන්නේ පුතේ මෙහිමයි. මේකේ තියෙනවා දිනය ඒ වගේම ඊළඟට තියෙනවා ඉන්වොයිස් අංකය කියලා එකක්. ඉන්වොයිස් අංකය ඊළඟට තියෙනවා පුතේ සැපයුම්කරු. කවුද සැපයුම්කරු වෙන්නේ? සැපයුම්කරු. ඊළඟට තියෙනවා මුළු වටිනාකම. ඊළඟට තියෙනවා ලෙජර් පිටු. මෙන්න මේ විදිහට ගැනුම් ජර්නලයේ අපිට පිළියෙල කරන්න පුළුවන් ආකෘතියක් යටතේ පොදු ආකෘතියක් යටතේ දිනය ඉන්වොයිස් අංකය සැපයුම්කරු මුළු වටිනාකම ලෙජර් පිටුව. පුතේ එතකොට මේ ගැනුම් ජර්නලයේ අපි කොහොමද ගනුදෙනු සටහන් කරන්නේ? සහ ඒවා කොහොමද ගිණුම් වලට පිටපත් කරන්නේ? දැන් ඒක තමයි මම ඔයාලට දැන් කියලා දෙන්න උත්සාහ කරන්නේ. හරි. අපි දැන් ගැනුම් ඉන්වොයිසිය තියෙනවානේ. ඒ ගැනුම් ඉන්වොයිසිය දිහා බලාගෙන තමයි මේ ගැනුම් ජර්නලයේ ගනුදෙනු සටහන් කරන්න එන්නේ. දැන් ඔයාගේ පිටු අංක 134 ඔයාට පේනවා ඇති ගැනුම් ඉන්වොයිසියේ තියෙනවා පුතේ භාණ්ඩ විකුණන ආයතනයේ තමයි ඔය දේශාන් පොත්වල නැත්නම් පොත් අලවිසල මහවීදියේ දෙහිවල කියන්නේ. ගැනුම් කරු තමයි රශ්මි පොත්වල කියන්නේ. එතකොට දැන් අපි ගිණුම් හදන්නේ රශ්මි පොත්වලේ. මොකද අපිට ගැනුම් ජර්නලයේනේ ගනුදෙනු සටහන් කරන්න ගැනුම් ඉන්වොයිසියක් විදිහට තමයි අපිට ඒක වැටෙන්න ඕන. එතකොට දැන් රශ්මි පොත්වලේ accountant බලනවා මේ ඉන්වොයිසියේ අංකය දීලා තියෙනවා 120. එතකොට අපි භාණ්ඩ විකුණුම් කරු වෙන්නේ දේශාන් පොත්වල. දිනය වෙන්නේ කවදද? ඕකේ දිනේ සටහන් කරලා තියෙනවා
ගනුදෙනුව සිද්ධ වෙච්ච දිනේ 2.1. ඔන්න අපි මේක සටහන් කරනකොට ගැනුම් ඉන්වොයිස් දිහා බලාගෙන 2යි පළවෙනිදා ඉන්වොයිස් අංකේ 120 දානවා. සැපයුම් කරු වෙන්නේ මේ ඉන්වොයිසියට අනුව දේශාන් පොත් අලවිසැලනේ. එහෙනම් මෙතෙන්ට දානවා පුතේ දේශාන් පොත් අලවිසැල. දේශාන් පොත් අලවිසැල. ඊට පස්සේ මුළු වටිනාකම කියලා ගන්න කීයද? අන්න එතන තමයි ඔයා හරියට තේරුම් ගන්න ඕන. දැන් ඔතන මුළු වටිනාකම කියලා වට්ටම් අඩු කරන්න කලින් නම් තියෙනවා 37200යි කියලා. අඩු කළා වට්ටම 110යිනේ. ඒ වට්ටම අඩු කළාට පස්සේ ලැබෙන අගේ තියෙනවා පුතේ 33480යි කියලා. හොඳට මතක තියාගන්න මේ ගැනුම් ජර්නලයේ සටහන් කරන මුළු වටිනාකම කියලා කියන්නේ අර වෙළඳ වට්ටම අඩු කළාට පස්සේ ලැබෙන ගැනුම් වටිනාකම. එහෙනම් මෙතන හැටියට ගන්න ඕනේ 33480ක්. 33480යි. ඔන්න එහෙනම් දේශාන් පොත්වලින් ගත්තා 33480ක පොත්තොගයක් ගත්තා කියලා හිතන්න. මොනවා හරි ඒ ගත්ත විස්තරේ ඉන්වොයිසියේ තියෙනවා. ඊළඟ ඉන්වොයිසිය අපි හිතමු 2.4. ඉන්වොයිස් සංඛ්‍ය එක එක අංක තියෙන්න පුළුවන් විවිධ ආයතන වලින් අරන් තියෙන. අපි හිතමු ඒකේ තියෙන 138. ඒකේ දාලා තියෙන්නේ සැපයුම් කරු ප්‍රසාද් පොත්හල කියලා හිතන්න. එයාගෙන් ගත්ත ගැනුම් වල වට්ටම් අඩු කරන ලද වටිනාකම අපි හිතමු රුපියල් 40000යි. ඔන්න එයාගේ ගාණක් දැම්මා. දැන් අපි හිතමු මේ මාසය තුල ණයට ගැනුම් සිද්ධ වෙලා තියෙන්නේ ඔච්චරයි. දැන් අපි මේ ගැනුම් ජර්නලය තුලනය කරලා අපි ලෙජර් ගිණුම් වලට කොහොමද මේ ගනුදෙනු පිටපත් කරන්න කියලායි බලන්න යන්නේ. දැන් අපි කරන්නේ පුතේ මේ මාසේ අවසානයේදී මේ මුළු වටිනාකම් තීරුවේ එකතුව ගන්නවා. ඒකට 73480ක් එනවනේ පුතේ. දැන් මේ ගැනුම් ණයට ගත්තත් අත්පිට ගත්තත් ගැනුම් වලට අදාළ දිත්ත සටහනෙන් එක සටහනක් යනවනේ පුතේ ගැනුම් ගිණුමට. ගැනුම් කියන්නේ වියදමක්. එහෙනම් වියදම් වැඩිවීම හර කියන මූලධර්මයේ යටතේ අපි ගැනුම් ගිණුමට හර කරන්න ඕන. අත්පිට මුදලට ගත්තනම් මුදල් පොත බැර. ණයට ගත්තනම් අපි බැර කරන්නේ ණය හිමි ගිණුමට. එහෙනම් අපි මොකද කරන්නේ මේ ගැනුම් ජර්නලයේ වටිනාකම් තීරුවේ එකතුව ඉදිරියෙන් ලියනවා ගැනුම් ගිණුමට හර කළා කියලා. ඔන්න බලා ගන්න. ගැනුම් ගිණුමට හර කළා කියලා තමයි අපි ගැනුම් ජර්නලයේ මුළු වටිනාකම් තීරුවේ එකතු ඉස්සරහින් ලියන්නේ. දැන් අපි බලමු මේ ගැනුම් ගිණුමේ සටහන් කරපු ගනුදෙනු ටික ලෙජර් ගිණුම් වලට කොහොමද පිටපත් කරන්න කියලා. දැන් ඒක කරන්නේ මෙහෙමයි. දැන් අපි හදන්න ඕන මෙන්න මේ ණය දැන් මේ අපි ගත්තහම ණයට භාණ්ඩ ගත්තහම පුතා ණය හිමි කියන වගකීමනේ ඇති වෙන්නේ. අපි මෙයාලට සල්ලි ගෙවන්න බැඳිලා ඉන්නවා. ඒ කියන්නේ දැන් මේ දේශාන් පොත් අලවිසලයි ප්‍රසාද් පොත්හලයි කියන දෙන්නම අපේ ණය හිමියෝ. ඒ කියන්නේ අපි එයාලට ගෙවන්න බැඳිලා ඉන්නවා. ඒ වගේම ගැනුම් කියන්නේ වියදමක්. එතකොට ගැනුම් ගිණුමක් අපි ආරම්භ කරන්න ඕන. එතකොට මේ ගැනුම් ජර්නලයේ ගනුදෙනු ලෙජර් ගිණුම් වලට පිටපත් කරද්දී ඉස්සරලාම අපි ආරම්භ කරනවා ගැනුම් ගිණුමක්. හිතන්නකෝ මම මෙතන රූල් කරගන්නවා ගැනුම් ගිණුමක්. ඔයාලට පේනවා අපි ඉස්සරලාම රූල් කරගන්නවා ගැනුම් ගිණුමක්. මං T අකුරේ ගිණුමක් ගහන්නම්. ඔන්න ගැනුම් ගිණුම. දැන් ගැනුම් ගිණුමට අපි කියවනේ හර කරන්න ඕනේ කියලා. දැන් මෙතන අපි ලියලත් තියෙනවා ගැනුම් ගිණුමට හර කළා කියලා. අපි හිතමු මේ ජනවාරි මාසේ මේ යන්නේ කියලා. පෙබරවාරි. පෙබරවාරි මාසේ 28 වෙනිදා අපි ගැනුම් ගිණුමට හර කරනවා රුපියල් 73480ක්. මේක බැර කරන්න ඕනේ ණය හිමි ගිණුමටනේ. ඒ නිසා ගැනුම් ගිණුමේ විස්තරයේ තීරුවේ දාන්නේ ණය හිමි කියලා. එතකොට ණය හිමි ගිණුම් වලට තමයි බැර කරන්න ඕන. 73480ක්. අපි එකතුව ගැනුම් ගිණුමට හර කරලා මේ එක එක ණය හිමියන්ට වෙන වෙනම බැර සටහන් දාන්න ඕන. එහෙනම් අපි දේශාන් පොත්සල කියලා දේශාන් පොත් අලවිසැල කියලා
ගිණුමක් ආරම්භ කරනවා නාය හිමි ගිණුමක්. එයාගේ ගිණුමට බැර කරනවා අපි හිතමු එයාගේ දිනේ වෙන්නේ 2:1. එහෙනම් එයාට බැර කරන්න ඕනේ 2:1 දාලා හරකලේ ගැනුම් ගිණුමටනේ. එහෙනම් මෙතන විස්තරයේ තීරුවේ දානවා ගැනුම් කියලා. එයාගේ ණයට ගැනුම් වටිනාකම 33480ක් එයාට අපි බැර කරනවා. පැහැදිලිද පුතේ? ඒ වගේම තව ගිණුමක් අපිට ආරම්භ කරන්න පුළුවන් මෙතනින් අනිත් කෙනා ප්‍රසාද් පොත්හල. ප්‍රසාද් පොත්හල. එතකොට ප්‍රසාද් පොත්හලටත් අපි බැර කරන්න ඕන රුපියල් 40000ක් කවදද 2.4. එහෙනම් 2.4 කියලා දිනේ දාලා එයාගේ ගිණුමට බැර කරනවා ගැනුම් කියලා රුපියල් 40000ක්. එතකොට දැන් තේරෙන්නේ නැති ඔයාට කොහොමද මේ ගැනුම් ජර්නලේ ගනුදෙනු සටහන් කරන්නේ කියන එක සහ ඒ සටහන් කරපු ගනුදෙනු ටික ලෙජර් ගිණුමට පිටපත් කරන්නේ කොහොමද කියලා තමයි මම ඔය කියලා දුන්නේ. හරි. දැන් ආපහු සැරයක් මම සාරාංශ කරනවා මේ කොටස. හොඳට අහුම්කම් දෙන්න. පුතේ අපි කතා කළේ ගැනුම් ජර්නලයේ පිළිබඳව. ගැනුම් ජර්නලයේ අපි සටහන් කරන්නේ වෙළඳ භාණ්ඩ ණයට ගැනුම් වලට අදාළ ගනුදෙනු. පුතාලට මම කිව්වා වෙළඳ භාණ්ඩ කියලා කියන්නේ නැවත විකිණීමේ පරමාර්ථයෙන් ගන්න භාණ්ඩ. ඒ වෙළඳ භාණ්ඩ අත්පිට ගන්නකොට අපි ඒවා මුදල් පොතේ සටහන් කරනවා. වෙළඳ භාණ්ඩ ණයට ගැනුම් ගනුදෙනුවක් වුණොත් ඒක ගැනුම් ජර්නලයේ සටහන් කරන්න ඕන. එතකොට වෙළඳ භාණ්ඩ ණයට ගැනීමක් සිදු වූ බවට තියෙන සාක්ෂිය. එහෙම නැත්නම් ඒ ණයට ගැනුම් මුලින්ම වාර්තා කරන මූලික ලියවිල්ල මූලාශ්‍ර ලේඛනයේ වෙන්නේ ගැනුම් ඉන්වොයිසිය. ඒක පිටපත් නැත්නම් පිළියෙල කරන්නේ ණයට විකුණුම් කරු. එතකොට මේ ගැනුම් ඉන්වොයිසියේ තියෙනවා කාටද භාණ්ඩ නැත්නම් කාගෙන්ද භාණ්ඩ අපි ගත්තේ මොනවද ගත්තේ කොච්චර ප්‍රමාණයක්ද කොපමණ වට්ටම් හම්බුණාද ඒ සියලු විස්තර ගැනුම් ඉන්වොයිසිය තුල තියෙනවා. ඒ ගැනුම් ඉන්වොයිසිය දිහා බලාගෙන අපි ගැනුම් ජර්නලයේ ගනුදෙනු සටහන් කරන්න ඕන. එතකොට අපි කොහොමද ඒක සටහන් කරන්නේ? ගැනුම් ජර්නලයේ තියෙනවා දිනේ ඉන්වොයිස් අංකය සැපයුම් කරු මුළු වටිනාකම ලෙජර් පිටුව කියලා තීරු 5ක් තියෙනවා. එතකොට ගැනුම් ඉන්වොයිසිය දිහා බලලා දිනේ දාගෙන ඉන්වොයිසි අංකය දාගෙන සැපයුම් කරුගේ නම ලියලා මෙතන මුළු වටිනාකම් තීරුවේ දාන්නේ වට්ටම් අඩු කළ පසු සුද්ධ ගැනුම් වටිනාකම තමයි දාන්නේ. ඒ විදිහට ගැනුම් ඉන්වොයිස් 100ද 200ද ඔක්කොම අදාළ කාල පරිච්ඡේදය තුල මේ ආකාරයෙන් සටහන් කරනවා ගැනුම් ජර්නලයේ තුල. ඒකල නිශ්චිත දිනක් අවසානයේ අපි තුමු මාසයේ අවසානයේ වර්ෂයේ අවසානයේ කොහොම හරි ඒ අදාළ කාල පරිච්ඡේදයේ අවසානයේදී අපි මේ ගැනුම් ජර්නලයේ මුළු වටිනාකම් තීරුව එකතු කරනවා. එකතු කරලා ඒ එකතුව ඉස්සරහින් ලියනවා ගැනුම් ගිණුමට හරකලා කියලා. මොකද ණයට ගැනුම් වුණත් අත්පිට ගැනුම් වුණත් වියදම් වැඩිවීම අදාළ වියදම් ගිණුමට හර. මේක ගැනුම් කියන වියදම නිසා ගැනුම් ගිණුමට තමයි අපි හර කරන්න ඕන. ඒ නිසා මේ ගැනුම් ජර්නලයේ මුළු වටිනාකම් තීරුව ඉස්සරහින් ලියනවා ගැනුම් ගිණුමට හර කළා කියලා. ඊට පස්සේ ගැනුම් ගිණුමක් අපි ආරම්භ කරලා ගැනුම් ගිණුමේ හර පැත්තේ ඒකතුව දානවා. ඒකේ විස්තරයේ තීරුවේ ලියන්න ඕනේ බැර කරන ගිණුමේ නම. අපි අත්පිට ගත්තනම් බැර කරන්නේ මුදල් පොතටනේ. හැබැයි ණයට ගත්තාම අපි බැර කරන්නේ ණය හිමි ගිණුම් වලට. ණය හිමියෝ කියන වගකීම ඇති වෙන නිසා. ඒ නිසා අපි ගැනුම් ගිණුමට හර කරද්දි විස්තරයේ තීරුවේ දාන්නේ බැර කරන ගිණුම කියලා ණය හිමි ගිණුම. ඊට පස්සේ මොකද කරන්නේ? මේ ගැනුම් ජර්නලයේ වෙන වෙනම සැපයුම් කරුවෝ කියන්නේ අපේ ණය හිමියෝ. ඒ සැපයුම් කරුවන්ගේ නමින් අපි ගිණුම් ආරම්භ කරනවා. මෙතන දේශාන් පොත්හල ප්‍රසාද් පොත්හල කියන්නේ අපේ සැපයුම් කරුවෝ. එයාලා දැන් අපේ ණය හිමියෝ. මොකද අපි එයාලට ගෙවන්න බැඳිලා ඉන්නවා. ඒ නිසා අපි ඒ අයගෙන් ගත්ත ණයට ගැනුම් වටිනාකම් වෙන වෙනම එයාලගේ ගිණුම් වලට අපි බැර කරන්න ඕන. එතකොට පුතේ 2.1 දවසේ දේශාන් පොත්හලෙන් රුපියල් 33480ක් ණයට අරන් තියෙනවා. එදින නැත්තම් ඒ අදාළ දිනේ දාලා දේශාන් පොත්හල කියන ගිණුමට බැර කරනවා ගැනුම් ගිණුමෙන් ආවේ කියලා 33480. ඒ වගේම ප්‍රසාද් පොත්හලටත් අදාළ රුපියල් 40000 බැර කරනවා. ඔන්න ඔතනින් ගැනුම් ජර්නලයේ ගනුදෙනු
ලෙජර් ගිණුම් වලට පිටපත් කිරීම අවසන් වෙනවා. පැහැදිලිද? එතකොට ඔන්න ඔයා ගැනුන් ජර්නලය කියන එක ඉගෙන ගත්තා. ගැනුන් ජර්නලයේ සටහන් කරන ගනුදෙනු මොනවද කියලා ඉගෙන ගත්තා. ඊට සම්බන්ධ වෙන මූලාශ්‍ර ලේඛනය මොකක්ද කියලා ඉගෙන ගත්තා. ගැනුන් ජර්නලයේ ගනුදෙනු සටහන් කරන්නේ කොහොමද කියලා ඉගෙන ගත්තා. ඒ සටහන් කරපු ගනුදෙනු ලෙජර් ගිණුම් වලට පිටපත් කරන්නේ කෙසේද කියන එක ඔයා හොඳින් අවබෝධ කරගත්තා. එහෙනම් පුතේ අපි ඊළඟට සාකච්ඡා කරන්න හදන්නේ දෙවෙනි ජර්නලය. ඒ තමයි විකුණුන් ජර්නලය කියන කෙනා. හරි. බලා ගන්නකෝ. කොහොමද අපි විකුණුන් ජර්නලේ සටහන් කරන්නේ? නැත්නම් විකුණුන් ජර්නලේ කියන්නේ මොකද්ද? ඒකේ ගනුදෙනු සටහන් කරන විදිය, ලෙජර් ගිණුම් වලට පිටපත් කරන විදිය කියලා දෙන්න යන්නේ. හොඳ අවබෝධයෙන් අහගෙන ඉන්න. දැන් ගැනුන් ජර්නලේ වගේම පුතේ ඉස්සලා මං කියලා දෙන්නම් ඔයාට විකුණුන් ජර්නලේ කියන්නේ මොකද්ද? විකුණුන් ජර්නලේ. දැන් අපි බැලුවොත් විකුණුන් ජර්නලේ නැත්තම් මේකටම කියනවා ණයට විකුණුම් පොත කියනවා. අර ගැනුම් ජර්නලෙට කියනවා ණයට ගැනුම් පොත කියලාත් කියනවා. දැන් විකුණුන් ජර්නලය කියන්නේ මොකද්ද? දැන් ගැනුම් ජර්නලය කියලා අපි ඉගෙන ගත්තේ වෙළඳ භාණ්ඩ ණයට ගැනුම් සටහන් කරන මූලික සටහන් පොත. ඔය වගේම අපේ ව්‍යාපාරයේ පුතේ වෙළඳ භාණ්ඩ ණයට විකුණන අවස්ථා සිද්ධ වෙනවා. ඒ කියන්නේ ණය පදනම මත අපි වෙළඳ භාණ්ඩ විකිණීමක් සිදු වුණොත් ආන්ගේ වෙළඳ භාණ්ඩ ණයට විකිණීම ආශ්‍රිත ගනුදෙනු සටහන් කිරීම සඳහා අපි පිළියෙල කරන මූලික සටහන් පොත තමයි පුතේ ණයට විකුණුම් පොත හෙවත් විකුණුන් ජර්නලය. එතකොට දැන් විකුණුන් ජර්නලේ සටහන් කරන්න අපි ගනුදෙනු හඳුනා ගන්න මූලාශ්‍ර ලියවිල්ල මොකක්ද? අන්න එතනදී පටලව ගන්න එපා. අපි ඒකට කියන්නේ විකුණුන් ඉන්වොයිසිය කියලා. ඇත්තටම දැන් අර ගැනුම්කරුගේ පැත්තෙන් එයාට ගැනුම් ඉන්වොයිසියම තමයි විකුණුම්කරුගේ ව්‍යාපාරයේ පැත්තෙන් එයාට විකුණුම් ඉන්වොයිසියක් වෙනවා. දැන් දේශාන් පොත්වල රස්මි පොත්වලට තමයි බඩු විකුණව. එතකොට රස්මි පොත්වල පැත්තෙන් ඒක එයාට ගැනුම් ජර්නලය. ගැනුම් ඉන්වොයිසිය. ගැනුම් ජර්නලේ තමයි රස්මි පොත්වලේ ගනුදෙනු සටහන් කළේ. නමුත් දේශාන් තමයි ඒක විකුණවන්නේ. ඒතකොට දේශාන් පොත්වල පැත්තෙන් බැලුවොත් ඒක ණයට විකුණුම් ගනුදෙනුව. ඒතර අර එකම ඉන්වොයිසිය නේද දෙපැත්තට ගියේ. ගැනුම් කරුගේ පැත්තෙන් එයාට ගැනුම් ඉන්වොයිසියක්, විකුණුම් කරුගේ පැත්තෙන් ඒක විකුණුම් ඉන්වොයිසියක්. එහෙනම් අපි කියනවා මේ විකුණුන් ජර්නලේ ගනුදෙනු සටහන් කිරීම සඳහා බලපාන අදාළ වන මූලාශ්‍ර ලේඛනේ මූලික ලියවිල්ල වෙන්නේ විකුණුන් ඉන්වොයිසිය. පැහැදිලිද පුතේ? අරකම තමයි අනිත් පැත්තට යන්නේ. විකුණුන් ඉන්වොයිසිය. දැන් අපි බලමු මේ විකුණුන් ජර්නලයේ ආකෘතියක් හදලා ඒකේ කොහොමද ගනුදෙනු සටහන් කරන්නේ කියලා. දැන් අපි ගන්නවා විකුණුන් ජර්නලයේ ආකෘතිය. මේකෙත් තියෙනවා පුතේ දිනේ කියලා තීරුවක් තියෙනවා. ඉන්වොයිස් අංකය කියලා එකක් තියෙනවා. ඉන්වොයිස් අංකය ඊළඟට තියෙනවා ගැනුම් කරු. දැන් ගැනුම් කරු කියලා තීරුවක් තියෙනවා. ඊළඟට මුළු වටිනාකම ඊළඟට ලෙජර් පිටු. අරකම තමයි ලෙජර් පිටු. දැන් අර කලින් හදපු එකම තමයි එකම දෙයයි වෙනස් වුනේ. එතන සැපයුම් කරු, මෙතන ගැනුම් කරු. දැන් මේ තියෙන්නේ ගැනුම් නැත්තම් විකුණුන් ජර්නලයක ආකෘතිය. දැන් මේ විකුණුන් ජර්නලයේ ගනුදෙනු සටහන් කරන්න එතකොට අර විකුණුන් ඉන්වොයිසිය දිහා බලාගෙන. ඒ කියන්නේ අරකම තමයි පුතේ. එතකොට දේශාන් පොත්වල පැත්තෙන් අපි සටහන් කළොත් මේ වෙලාවේ අපි හිතමු දේශාන් පොත්වලේ විකුණුන් ඉන්වොයිසිය මේ විකුණුන් ජර්නලය හදනවා කියලා. එතකොට එයා 2.1 ඉන්වොයිස් අංක 120 යටතේ ගැනුම් කරු වෙන්නේ රස්මි පොත්වල. රස්මි පොත්වල. එයාගේ මුළු ගැනුම් වටිනාකම වෙන්නේ 33480ක්. නේද? 33480ක් එන. එතකොට අර වට්ටම අඩු කළ පසු සුද්ධ විකුණුම් වගේ ගන්න ඕන. ඒ වගේම දේශාන් පොත්වල අපි හිතමු 2.5 වෙනිදා ඉන්වොයිස් අංක 123 යටතේ
නැත්නම් 121 යටතේ යාගේ අංක පිළිවෙලට යනවා. යානේ හදන්නේ මේක. 121 යටතේ අපි හිතමු කමල් පොත් හලට ණයට විකුණනවා රුපියල් 60000ක භාණ්ඩ. ඒ කියන්නේ වට්ටම අඩු කළාට පස්සේ 60000ක් වෙන භාණ්ඩ විකුණනවා. දැන් ওই විදිහට මේ මාසය හෝ අවුරුද්ද තුල ওই විදිහට ණයට විකුණු වටිනාකම් ගණනාවක් තියෙන්න පුළුවන්. ඉන්වොයිස් ගණනාවක් තියෙන. ඒ ඔක්කොම සටහන් කළ අවසානයේට යම් නිශ්චිත දිනකට මේ මුළු විකුණුම් නැත්තම් මුළු වටිනාකම් තීරුවේ එකතු ගන්නවා අපි. මෙතන 93480ක් එනවනේ පුතේ. ඒ එකතුව ඉස්සරහින් ලියන්නේ මොකද්ද කියලා බලමු. දැන් ගැනුම් ජර්නලේ එකතු ඉස්සරහින් ලිව්වා ගැනුම් ගිණුමට හර කළා කියලා. විකුණුම් ජර්නලේ එකතු ඉස්සරහින් අපි ගැනුම් ගිණුමට නෙමෙයිනේ සටහන් කරන්නේ. විකුණුම් ගිණුමට. අපි විකුණුම් සටහන් කරන්නේ පුතේ විකුණුම් ගිණුමට බැර අත්පිට විකුණුම් නම් උනේ මුදල් පොත හර විකුණුම් ගිණුම බැර. ණයට විකුණුම් නම් වෙන්නේ විකුණුම් ගිණුම බැර කරලා අපි ණය ගැති ගිණුමට හර කරන්න ඕන. එහෙනම් අපි විකුණුම් ගිණුමටනේ බැර කරන්නේ. එහෙනම් අපි මොකද කරන්නේ මේ එකතු ඉස්සරහින් ලියනවා විකුණුම් ගිණුමට බැර කළා කියලා. විකුණුම් ගිණුමට බැර කළා කියලා මේ එකතු ඉස්සරහින් ලියනවා. පැහැදිලිද? දැන් අපි බලමු කොහොමද මේ ගනුදෙනු ටික ලෙජර් ගිණුම් වලට පිටපත් කරන්නේ. දැන් පුතේ අපි මෙතන හදන්න ඕනේ පළවෙනිම ගිණුම තමයි විකුණුම් ගිණුම. විකුණුම් ගිණුම හදනවා. දැන් විකුණුම් ගිණුමට අපි බැර කළා කියලානේ ලිව්වේ. එහෙනම් විකුණුම් ගිණුමේ බැර පැත්තට ගිහිල්ලා 93480ක් ලියනවා. අපි හිතමු මේ 2/28 වෙනිදා. එතකොට අපි හර කරන්නේ කාටද? දැන් ගැනුම් ජර්නලේ නම් ගැනුම් ගිණුමට හර කරලා අපි බැර කරේ ණය හිමි ගිණුම් වලට. විකුණුම් ජර්නලේදී අපි විකුණුම් ගිණුමට බැර කරලා හර කරන්නේ ණය ගැති ගිණුම් වලට. එහෙනම් අපි මෙතන ලියන්නේ ණය ගැති කියලා. ඇයි ඒ ණයට විකුණුම් තුලින් බිහි වෙන්නේ පුතේ ණය ගැති කියන වත්කම. ඒතර වත්කම් වැඩිවීම හර කියන මූලධර්මයේ යටතේ ණය ගැති ගිණුම් වලට හර ආදායම් වැඩිවීම කියන මූලධර්මයේ යටතේ තමයි විකුණුම් ගිණුමට බැර වෙලා තියෙන්නේ. එහෙනම් විකුණුම් ගිණුමට එකතුව බැර කරලා ඒ ඉස්සරහින් ලියන්නේ ණය ගැති කියලා. ණය ගැති ගිණුම් වලට තමයි අපි බැර කරන්න ඕන. එහෙනම් මේ අය තමයි අපේ ණය ගැතියෝ. එයාලටනේ අපි විකුණුවේ. එහෙනම් එයාලා නමින් අපි වෙන වෙනම ගිණුම් හදනවා. රශ්මි පොත්හල නමින් එක ගිණුමක් හදන්න ඕන. එයාට අපි හර කරන්න ඕනේ 1යි නැත්නම් 2යි 1 කොහෙන් ආවා කියලාද? විකුණුම් ගිණුමෙන් ආවේ. විකුණුම් කියලා එයාගේ ණයට විකුණුම් වටිනාකම 33480ක් අපි රශ්මිගේ ගිණුමට හර කරන්න ඕන. ඊළඟට අපි කමල්ගේ කමල් පොත්හලට ඇවිල්ලා එයාගේ ගිණුමටත් අපි හර කරන්න ඕනේ 2/5 වෙනිදා විකුණුම් ගිණුමෙන් ආවේ කියලා කීයක්ද 60000ක්. ඔන්න එතකොට විකුණුම් ජර්නලේ ගනුදෙනු සටහන් කරලා ලෙජර් ගිණුම් වලට පිටපත් කිරීම තමයි අපි ඉගෙන ගත්තේ. හරිම සරලයි. මේ ගැනුම් ජර්නලයයි විකුණුම් ජර්නලයයි තමයි ලේසිම දෙක. දැන් ආපහු සැරයක් මම මේ කොටස සාරාංශ කරන්නම්. පුතේ විකුණුම් ජර්නලේ අපි සටහන් කරන්නේ වෙළඳ භාණ්ඩ ණයට විකිණීමට අදාළ ගනුදෙනු. එතනදී වෙළඳ භාණ්ඩ කියලා කිව්වේ විකිණීමේ අරමුණින් වෙළඳ පොළ නැත්නම් ව්‍යාපාර ආයතනයක පවතින භාණ්ඩ. එතන මේ වෙළඳ භාණ්ඩ ණයට විකිණීම හඳුනා ගන්න මූලාශ්‍ර ලේඛනයේ නැත්නම් සාක්ෂිය තමයි විකුණුම් ඉන්වොයිසිය. ඒ විකුණුම් ඉන්වොයිසිය දිහා බලාගෙන තමයි විකුණුම් ජර්නලයේ හෙවත් ණයට විකුණුම් පොතේ අපි ගනුදෙනු සටහන් කරන්නේ. එතකොට එතනදී විකුණුම් ජර්නලයේ හදනවා අපි දිනය ඉන්වොයිස් අංකය ගැනුම්කරු මුළු වටිනාකම් ලෙජර් පිටු කියලා තීරු 5කින් හදනවා. ඒතර අපි අර විකුණුම් ඉන්වොයිස් ටික බලා ඒ දිනේට අදාළ ඉන්වොයිස් අංකයේ යටතේ ඒ ණය ගැති නැත්තම් ගත්ත ආයතනවල නම් සඳහන් කරලා වට්ටම් අඩු කළ පසු මුළු විකුණුම් වටිනාකම මෙතන සටහන් කරනවා.
නිශ්චිත දිනක් අවසාන නැත්නම් නිශ්චිත කාලයක් මාසයක් අවුරුද්දක් වගේ කාලයක් අවසානයේ මේ විකුණුන් ජර්නලයේ මුළු වටිනාකම් තීරුව එකතු කරනවා. ඒ එකතුව ඉස්සරහින් ලියනවා පුතේ විකුණුන් ගිණුමට බැර කළා කියලා. එතකොට මොකද ආදායම් වැඩිවීම බැර කියන මූලධර්මය යටතේ විකුණුන් ගිණුමට බැර කළා කියලා ලියනවා. ඒතර විකුණුන් ගිණුමට අපි බැර කරනවා ණය ගැති කියලා. ණය ගැතියන්ගෙන් නැත්නම් ණය ගැති කියන වටිනාකම් තමයි නිර්මාණය වෙන්නේ. ණයට විකුණුන් තුලින් ණය ගැතියෝ නිර්මාණය වෙන හින්දා අපි විකුණුන් ගිණුමට බැර කරනවා 93480ක් ඉස්සරහින් ලියන්නේ විස්තරයට ණය ගැතියෝ කියලා. ඊට පස්සේ ණය ගැතියෝ නමින් වෙන වෙනම ගිණුම් ආරම්භ කරන්න ඕනේ. ගත්ත අය රශ්මි පොත්තල කමල් පොත්තල කියලා වෙනම ණය ගැති ගිණුම් ආරම්භ කරලා එයාලට අදාළ දිනේදී යාළගේ ගිණුමේ වටිනාකම ගත්ත වටිනාකම නැත්නම් විකුණපු වටිනාකම අපි හර කරලා තියෙනවා. විකුණුම් කියලා එයාලගේ ගිණුම් වලට වෙන වෙනම හර කරනවා. ඔන්න ඔතනින් විකුණුම් ජර්නලයේ ගනුදෙනු සටහන් කිරීම අවස්ථාන් වෙනවා. මම හිතනවා ඔයාලට තේරෙන්න ඇති ගැනුම් ජර්නලයේ සහ විකුණුම් ජර්නලය පිළියෙල කරන ආකාරය. එතකොට පුතේ මේ වෙනකොට අපි මූලික සටහන් පොත් 5ක් ඉවර කරලා තියෙනවා. තව එක මූලික සටහන් පොතයි කතා කරන්න තියෙන්නේ. ඒ පොදු ජර්නලයේ. අපි මේ දක්වා කතා කළා මුදල් පොත, සුළු මුදල් පොත, බැංකු ගිණුම, ගැනුම් ජර්නලයේ සහ විකුණුම් ජර්නලයේ කියන පහම ඉවර කරලා තියෙන්නේ. එහෙනම් අපි අවසාන මූලික සටහන් පොතට තමයි ඊළඟට යන්න හදන්නේ. අපි බලමු මේ පොදු ජර්නලය කියන්නේ මොකක්ද? පොදු ජර්නලයේ සටහන් කරන ගනුදෙනු මොනවාද? ඒවා අපි කොහොමද සටහන් කරන්නේ කියලා. පැහැදිලිද? right. අපි පොදු ජර්නලය කියන්නේ පුතේ මෙන්න මේ වගේ දෙයක්. හරියට පොදු ජර්නලය කියන්නේ ඩස්බින් එකක් වගේ. ඇයි මං එහෙම කිව්වේ? දැන් ඩස්බින් එක මොනවද තියෙන්නේ කියලා දෙයක් නැහැ. හැම දෙයකම කොටස් කොටස් තියෙනවා නේද? වෙන තැන්වල දාන්න නැති ඔක්කොම ඒකට දානවා. ඒ වගේ පොදු ජර්නලය කියන මූලික සටහන් පොත භාවිතා කරන්නේ ව්‍යාපාර ආයතන. දැන් අපි අනෙකුත් මූලික සටහන් පොත් පහේ සටහන් කරපු නිශ්චිත ගනුදෙනු විශේෂයක් තිබුණා. දැන් බලන්න මුදල් පොතේ සටහන් කරේ මුදලින් සිද්ධ වෙන ලැබීම් හා ගෙවීම් ගනුදෙනු. සුළු මුදල් පොතේ සටහන් කළේ සුළු මුදලින් සිදුවන ගෙවීම් ගනුදෙනු. බැංකු ගිණුමේ සටහන් කළේ ජංගම ගිණුම හරහා සිදුවන ගනුදෙනු. ඒ වගේම ඔයා ගැනුම් ජර්නලයේ සටහන් කරේ වෙළඳ භාණ්ඩ ණයට ගැනීමට අදාළ ගනුදෙනු. විකුණුම් ජර්නලයේ සටහන් කරේ වෙළඳ භාණ්ඩ ණයට විකිණීමට අදාළ ගනුදෙනු. ඒ සෑම මූලික සටහන් පොතකටම සුවිශේෂී වූ නිශ්චිත ගනුදෙනුවක් තිබුණා. අන්නේ කියන මූලික සටහන් පොත්වල සටහන් නොවන වෙනත් ගනුදෙනු තියෙනවා නම් ඒ කියන්නේ ඔය කියන නිශ්චිත ගනුදෙනු වර්ග පහ හැර ව්‍යාපාර ආයතනයක සිද්ධ වෙන අනෙකුත් ඕනෑම ගනුදෙනුවක් අපි සටහන් කරන මූලික සටහන් පොත තමා පුතේ පොදු ජර්නලය කියන්නේ. ඒ කියන්නේ අර ඉහතින් කතා කරන ලද මූලික සටහන් පොත්වල සටහන් කරන ගනුදෙනු හැර වෙනත් ඕනෑම ස්වරූපයේ ගනුදෙනුවක් සටහන් කිරීම සඳහා අපි භාවිතා කරන මූලික සටහන් පොත ජර්නලය තමයි පොදු ජර්නලය කියලා කියන්නේ. ඒ හින්දා අපි සාමාන්‍යයෙන් ව්‍යාපාරයක මේ පොදු ජර්නලයේ සටහන් කරන ගනුදෙනු මේවාය කියලා නිශ්චිත කරන්න බෑ. ඒකේ එක එක දේවල් සටහන් කරන්න පුළුවන්. නමුත් ඔයාලගේ විෂය නිර්දේශයට අනුව O level මට්ටමේ ළමයෙකුට අදාළව පොදු ජර්නලයක සටහන් වන ගනුදෙනු මොනවාද කියන එක පිළිබඳ නිශ්චිත හෙළිදරව්වක් ඔයාලගේ විෂය නිර්දේශය තුල පෙළපත් නැත්නම් පෙළ පොතේ ඉදිරිපත් කරලා තියෙනවා. ඒ ගනුදෙනු සටහන් කරන විදිහ තමයි ඔයාලට අපි කියලා දෙන්න ඕන. මොකද ඒ සාමාන්‍යයෙන් ඒ වගේ ගනුදෙනු කීපයක් විතරයි පොදු ජර්නලය තුල සටහන් කරන්න ඔයා ඉගෙන ගන්න. එතකොට මේ අවධියේදී
අපි ඔක්කොම ගනුදෙනු ටික ඉගෙන ගන්නෙ නෑ. අපි කීපයක් සාකච්ඡා කරනවා. ඉතුරු ඒවා ඔයා 11 වසර පන්තියේදී අහපව් පොදු ජර්නලය තුල සටහන් කරන විදිහ ඉගෙන ගන්නවා. දැන් මේ පොදු ජර්නලයක පොදු ආකෘතිය මම පොඩ්ඩක් ඉස්සරලාම පෙන්නන්නම්. පොදු ජර්නලයකත් අපි කියන්න ඕන පුතේ මූලික සටහන් පොතක් විදිහට පොදු ජර්නලය කියන නැත්නම් ජර්නලේ ගනුදෙනු සටහන් කිරීම සඳහා භාවිතා කරන මූලාශ්‍ර ලේඛනයක් තියෙනවා. අනිත් හැම එකම වගේ පොදු ජර්නලයේ ගනුදෙනු සටහන් කරද්දී සාක්ෂියක් විදිහට යොදා ගන්න මූලාශ්‍ර ලේඛනය තමා පුතේ පොදු ජර්නල් වවුචරය. ඒ කියන්නේ පොදු ජර්නල් වවුචරයක සටහන් කරපු ගනුදෙනු තමයි පොදු ජර්නලයේ කියන මූලික සටහන් පොතේ අපි සටහන් කරන්නේ. ඒ නිසා මේ පොදු ජර්නලය කියන එක පිළියෙල කරද්දී මෙන්න මේ වගේ තීරු කීපයක් ගන්නවා. අපි දිනය ඊළඟට ගන්නවා වවුචර් අංකය කියන්නේ පොදු ජර්නල් වවුචර් අංකය. වවුචර් අංකය කියන්නේ පොදු ජර්නල් වවුචර් අංකය. ඊළඟට විස්තරය කියලා තීරුවක් තියෙනවා. විස්තරය. ඊළඟට තියෙනවා ලෙජර් පිටු තව තීරු දෙකක් තියෙනවා හරහා බැර කියලා. මෙන්න මෙහෙමයි සාමාන්‍යයෙන් පොදු ජර්නලය කියන එක පිළියෙල කරන්නේ. බලන්නකෝ දිනය, වවුචර් අංකය, විස්තරය, ලෙජර් පිටු, හරහා බැර කියලා තීරු සහිතව අපි පොදු ජර්නලයේ පිළියෙල කරනවා. එතකොට මේ ඔයාලගේ සාමාන්‍ය පෙළ මට්ටමේදී මේ පොදු ජර්නලය තුල සටහන් කරන ගනුදෙනු අතරින් මෙන්න මේ ගනුදෙනු පිළිබඳ තමයි ඔයාගෙන් අනිවාර්යෙන් ප්‍රශ්න වලට එන්නේ. එකක් තමා පුතේ බොල් ණය කපා හැරීම ආශ්‍රිත ගනුදෙනු. බොල් ණය කපා හැරීම මං කියලා දෙන්නම්. බොල් ණය කපා හැරීම. ඊළඟට තව ගනුදෙනුවක් තමයි ස්ථාවර වත්කම් ණයට ගැනීම. ස්ථාවර වත්කම් ණයට ගැනීම. වෙළඳ භාණ්ඩ නෙමෙයි. ස්ථාවර වත්කම් ණයට ගැනීම. ඊළඟට තව එකක් තමයි පුතේ මේ ස්ථාවර වත්කම් ෂේ වීම ආශ්‍රිත ගනුදෙනු. ඊළඟට තව එකක් තමයි වැරදි නිවැරදි කිරීම. වැරදි නිවැරදි කිරීම. ඔන්න ඔය ගනුදෙනු ටික තමයි ඔයාලගෙන් සාමාන්‍යයෙන් තව එකක් තියෙනවා ගැලපුම් සටහන් ගමුකෝ. උපජිත වියදම් කලින් ගෙවූ ආදායම් වගේ ගැලපීම් සටහන්. සාමාන්‍ය පෙළ මට්ටමේදී පුතේ මෙන්න මේ ටික තමයි අපිට වැදගත් වෙන්නේ. හැබැයි මේ වෙලාවේ මේ ඔක්කොම කතා කරන්නේ ඒ කතා කරන පාඩම් ටිකක් තියෙනවා. දැන් මේ බොල් ණය කපා හැරීම, ස්ථාවර වත්කම් ණයට ගැනීම, ෂේ වීම, වැරදි නිවැරදි කිරීම, ගැලපුම් සටහන් වෙන වෙනම පාඩම් වල උගන්වනවා. මෙතන මම ඔයාට කතා කරන්න තියෙන පුතේ මේ ස්ථාවර වත්කම් ණයට ගැනීමට අදාළ ගනුදෙනුවක් සටහන් කරන විදිහ විතරයි මේ කොටසේ ඔයාට අදාළ වෙන්නේ. දැන් මේ බොල් ණය කපා හැරීම, ෂේ වීම, වැරදි නිවැරදි කිරීම. දැන් බොල් ණය කපා හැරීම හා ෂේ වීම කියන එක 11 වසරේදී ඉගෙන ගන්න. ගැලපුම් සටහන් ඉගෙන ගන්නෙත් 11 වසරේදී. ඊළඟට වැරදි නිවැරදි කිරීම කියන කොටස අපි 10 වසර අන්තිම පාඩමේදී කතා කරනවා. ඒ ටිකේදී පොදු ජර්නලයේ සටහන් කරන විදිහ කියලා දෙනවා. ඒ පාඩමට ආවහම මේ ජර්නල් සටහන් ලියන විදිහ මම කියලා දෙනවා. මුත් අද දවසේ මම මේ තෝරගත්ත එක ගනුදෙනුවක් ස්ථාවර වත්කම් ණයට ගැනීමට අදාළ ගනුදෙනුවක් පොදු ජර්නලයේ සටහන් කරන විදිහ හා ලෙජර් ගිණුම් වලට පිටපත් කරන විදිහ තමයි කියලා දෙන්න යන්නේ. දැන් අපි බලමු ඒ වගේ ගනුදෙනුවක් අරගෙන කොහොමද අපි ඒක පොදු ජර්නලයේ සටහන් කරන්නේ කියලා. හොඳ අවබෝධයෙන් අහගෙන ඉන්න. පුතේ දැන් ඔයා හිතන්නකෝ මෙන්න මේ වගේ ගනුදෙනුවක් වුණා කියලා. ව්‍යාපාර ආයතනයේ විසින් අපි හිතමු කරෝලිස් සහ සමාගමෙන් රුපියල් 15000ක් වටිනා ලීබඩු තොගයක් ණයට ගත්තා කියලා. ඒ කියන්නේ රාක්ක වෙන්න පුළුවන්, පුටුවක් වෙන්න පුළුවන්, ඩෙස් එකක් වෙන්න පුළුවන්.
ව්‍යාපාරයේ ප්‍රයෝජනයේට රුපියල් 15000ක ලී බඩු තොගයක් කරෝලිස් සහ සමාගමෙන් ණයට අරගෙන. දැන් මේක වෙළඳ භාණ්ඩයක් නෙමෙයි. සිල්ලර කඩේට. හැබැයි ලී බඩු වෙළඳ සැලකට නම් ඒක වෙළඳ භාණ්ඩයක් තමයි. අපි මේ කතා කරන්නේ සාමාන්‍ය සිල්ලර කඩේකට ලී බඩු තොගයක් ණයට ගත්තා කියලා. ඒක වෙළඳ භාණ්ඩ ණයට ගැනීමක් වෙන්නේ නැහැ. වෙළඳ භාණ්ඩ ණයට ගැනීමක් වුණා නම් අපි ඒ කියන්නේ ගැනුම් ජර්නලි. නමුත් මේක වෙළඳ භාණ්ඩ ණයට ගැනීමක් නෙමෙයි. එහෙනම් මේක සටහන් වෙන්නේ ගැනුම් ජර්නලේ නෙමෙයි. අන්න සටහන් වෙන්නේ පොදු ජර්නලේ. දැන් අපි බලමු කොහොමද මේකේ දිත්ව සටහන යන්නේ. ඒ දිත්ව සටහන තමයි මේක සටහන් කරන්නේ. ඒකයි ඒ දිත්ව සටහන හිතන්නේ. හරි. කරෝලිස් සමාගමෙන් 15000ක ලී බඩු තොගයක් ණයට ගත්තා. ඔන්න හිතන්නකෝ. ලී බඩු ඇතුළට එනවා. ලී බඩු කියන්නේ වත්කම්. වත්කම් වැඩිවීම හර. එහෙනම් ලී බඩු ගිණුමට නේද හර කරන්න ඕනේ. එහෙනම් අපි පැත්තක හිතනවා ලී බඩු ගිණුමට අපි හර කරනවා. ලී බඩු ගිණුමට හර. දැන් බැර කරන්නේ කොහෙද? කරෝලිස් සමාගම කියන එක්කනාගෙන් අපි ණයට ගත්තාම එයාට අපි ගෙවන්න බැඳිලා ඉන්නවා. එයා එක පැත්තකින් අපේ ණය හිමියෙක්. වගකීමක්. නේද? වෙළඳ භාණ්ඩ ණය හිමියෙක් නෙවෙයි නමුත් වගකීමක්. වගකීම් වැඩිවීම බැරනේ පුතේ. දිත්සටහන් ටික කියලා දීලා තියෙනවා මතකද? වත්කම් වියදම් වැඩිවීම හර අඩුවීම බැර. ආදායම් ප්‍රාග්ධනයේ වගකීම් වැඩිවීම බැර අඩුවීම හර. ඒවා කියලා දීලා තියෙනවා. එහෙනම් දැන් ණයට ගත්තාම වගකීමක් ඇති වෙනවා. වගකීම් වැඩිවීම බැර. කවුද වගකීම? කරෝලිස් සමාගමේ කියන එක්කනා තමයි දැන් අපේ වගකීමට බැඳිලා ඉන්නේ. එයාටනේ සල්ලි ගෙවන්න වෙන්නේ. එහෙනම් එයාගේ ගිණුම බැර කරනවා අපි කරෝලිස් සමාගම. කරෝලිස් සමාගම. කරෝලිස් සමාගමේ ගිණුමට අපි බැර කරන්න ඕන. මේක තමා පුතේ දිත්ව සටහන. අපි ඒක කලින් හිතුවා. දැන් අපි ඒක කොහොමද පොදු ජර්නලයේ සටහන් කරන්න කියලා බලමු. මේ මෙහෙමයි කරන්නේ. අපි මේ ගනුදෙනුව වෙන්නේ ජනවාරි 20 වෙනිදා. පොදු ජර්නල් වවුචර් අංකයක් දාගත්ත ගනුදෙනුව සටහන් කරනවා. ඒකේ වවුචර් අංකය අපි තුමු 201. විස්තරයේ තීරුවේ අපි මුලින්ම දානවා හර කරන ගිණුමේ නම. ඒ කියන්නේ ලී බඩු ගිණුමටනේ හර කරන්නේ. ලියන විදිහ බලන්නකෝ. ලී බඩු ගිණුම කියලා මෙන්න මේ කෙලවරින් හර කියලා දාලා හර තීරුවේ 15000ක් ලියනවා. බලා ගන්න කරන වැඩි. ලී බඩු ගිණුම කියලා දාලා හර කියලා දාලා හර තීරුවට 15000ක් දැම්මා. ඊළඟට බැර කරන්නේ කරෝලිස් සමාගමේ ගිණුමටනේ. එතකොට බැර සටහන ලියද්දි පුතේ මේ කෙලවරේ ඉඳලා ටිකක් ඇතුළට ගන්න. ටිකක් ඇතුළට ගන්න. එතකොට මේ අකුරු දෙක තුනක් ඇතුළට වෙන්න කරෝලිස් සමාගම කියලා ලියන්න. කරෝලිස් සමාගම. ඒකේ බැර කියලා ලියන්නේ නැහැ අපි. කරෝලිස් සමාගම කියලා ලියලා බැර තීරුවට දාන්න 15000. දැන් අපි තව දෙයක් කරන්න ඕනේ. මේකටත් ඔයාලට ලකුණු දෙනවා. මේ සිද්ධ වෙච්ච ගනුදෙනුවේ සාරාංශයක් අපි ලියන්න ඕන විස්තරයේ තීරුවේ. අපි ඒකට කියනවා පුතේ සංලක්ෂය. මොකද්ද? සංලක්ෂය. සංලක්ෂය කියන්නේ මේ සිදු වූ ගනුදෙනුව සාරාංශ කොට ලිවීම. එතකොට සංලක්ෂය කියලා කියන්නේ මෙතන කරෝලිස් සමාගමෙන් රුපියල් 15000ක් වටිනා ලී බඩු තොගයක් ණයට ගැනීම. නේද? එහෙනම් අපි සංලක්ෂයේ තීරුවේ ලියනවා මේකේ වරහණක් ඇතුලේ විස්තරයේ තීරුවේ කරෝලිස් සමාගමෙන් රුපියල් 15000ක ලී බඩු ණයට ගැනීම කියලා ලියනවා. ණයට ගැනීම. ඔන්න ගනුදෙනුව අහවරයි. දැන් බලන්න ඔච්චරයි අපි සටහන් කරන්න ඕන පුතේ. ඔන්න පොදු ජර්නලේ අපි ගනුදෙනුව ලිව්වා ණයට ගැනීමට අදාළ වෙළඳ භාණ්ඩ නැත්නම් ස්ථාවර වත්කම් ණයට ගැනීමට අදාළ ගනුදෙනුවක් සටහන් කළා. දැන් අපි කොහොමද ඕක ලෙජර් ගිණුම් වලට පිටපත් කරන්නේ? සුළු දෙයයි කරන්න තියෙන්නේ. මෙන්න මේ ගිණුම් දෙක ගහගන්න. ඒ කියන්නේ අපි ලී බඩු ගිණුම කියලා කෙනෙක් ගහ ගන්නවා. ලී බඩු ගිණුම. දැන් ලී බඩු ගිණුමයි කරෝලිස් සමාගමේ ගිණුමයි ගන්නවා.
කරෝලි සමාගම. කරෝලි සමාගම. ඔන්න ගිනුම් දෙක. ලී බඩු ගිනුමට හර කරන්න ඕනේ 15000ක්. බැර කරන්නේ කරෝලි සමාගමට දිනේ 1.20. එහෙනම් 1.20 අපි බැර කරන ගිණුමේ නම දානවා මෙතන කරෝලි සමාගම. කරෝලි සමාගම කියලා ලී බඩු ගිණුමට හර කළා. කරෝලි සමාගමේ ගිණුමට යනවා 1.20 බැර පැත්තට ලී බඩු කියලා දාලා 15000ක් අපි ඒකට බැර කරා. දැන් ඔන්න ලෙජර් ගිණුම් වලට පිටපත් කිරීම අවසానයි. දර පොදු ජර්නලයේ ගනුදෙනුව සටහන් කළා. ඒක ලෙජර් ගිණුම් වලට පිටපත් කිරීම ඉගෙන ගත්තා. ඔන්න ඔච්චරයි පුතේ පොදු ජර්නලයේ කියන මූලික සටහන් පොතේ ගනුදෙනු සටහන් කරන විදිහ ඉගෙන ගන්න තියෙන්නේ. ඒකට පොදු ජර්නලයේ සටහන් කරන්න වෙන එකම ගනුදෙනුව ස්ථාවරවත්කම් ණයට ගැනීම විතරක් නෙවෙයි. තව තියෙනවා ගනුදෙනු මම ඔයාලට කිව්වා ෂේවීම්, ගැලපුම් සටහන්, වැරදි නිවැරදි කිරීම, ඊළඟට බොල් ණය කපා හැරීම. ඒවා අපි ඒ අවස්ථාවේදී කියලා දෙනවා. දැනට මතක තියාගන්න තියෙන එකම දේ තමයි අර මුදල් පොත, සුළු මුදල් පොත, බැංකු ගිණුම, ගැනුම් ජර්නලේ, විකුණුම් ජර්නලේ කියන මූලික සටහන් පොත් පහේ සටහන් වන ගනුදෙනු හැර වෙනත් ඕනෑම ගනුදෙනුවක් අපි සටහන් කරන්නේ පොදු ජර්නලේ. එතකොට පොදු ජර්නලේ මෙන්න මෙච්චරයි ගනුදෙනු සටහන් කරන්න කියලා නිශ්චිත නැහැ. අර පහේ සටහන් ඕන ඕනම ගනුදෙනුවක් මේක සටහන් කරනවා. එතකොට පොදු ජර්නලයක ගනුදෙනු සටහන් කිරීමට පාදක වන මූලාශ්‍ර ලියවිල්ල වෙන්නේ පොදු ජර්නල් වවුචරේ. එතකොට පොදු ජර්නල් වවුචරේ බලාගෙන අපි පොදු ජර්නලයේ ගනුදෙනු සටහන් කරනවා. එතනදී පුතේ කිසියම් ගනුදෙනුවකට අදාළව දැන් අපි ගත්තේ ස්ථාවරවත්කම් ණයට ගැනීම. එතකොට ලී බඩු තොගයක් ණයට ගත්තාම ලී බඩු ගිණුමට හර කරලා ඒ ණයට ගත්ත කෙනාගේ කරෝලි සමාගමෙන් ගත්තේ යාට අපි බැර කරනවා ණය හිමියෙක් වෙන හින්දා වගකීමක් වෙනවා. එතකොට අපි පොදු ජර්නලයේ සටහන් කරද්දී දිනය පොදු ජර්නල් වවුචර් අංකය හර කරන ගිණුමේ නම දැම්මා ලී බඩු ගිණුම හර 15000ක් හර තීරුවට බැර කරන්නේ කරෝලි සමාගමේ ගිණුමට බැර තීරුවට 15000යි. සංලක්ෂය කියලා ලියනවා අපි සිද්ධ වෙච්ච ගනුදෙනුවේ සාරාංශය. කරෝලි සමාගමෙන් රුපියල් 15000ක ලී බඩු තොගයක් ණයට ගැනීම කියලා ලියනවා. ඊට පස්සේ අර දිත්ත සටහනට අදාළව ගනුදෙනු අපි ලෙජර් ගිණුම් වලට පිටපත් කළා. එතනදී හර කරන ගිණුම ආරම්භ කළා ලී බඩු කියලා. එයාට හර කළා බැර කරන ගිණුමේ නම දාලා කරෝලි සමාගමෙන් ආවේ කියලා. කරෝලි සමාගමේ ගිණුමට බැර කළා 15000ක් ලී බඩු ගිණුමෙන් ආවේ කියලා. ඔන්න ඔච්චරයි පොදු ජර්නලයේ ගනුදෙනු සටහන් කරන්නේ. පැහැදිලිද පුතේ? හරි. එතකොට ඔන්න අපි ඔය ඉවර කළේ ඔයාගේ 10 වසර ගිණුම්කරණයේ කොටසේ 10 වෙනි පාඩම. එතකොට තව ඔයාට තියෙන පුතේ මේ ගිණුම්කරණය නැත්තම් 10 වසර විෂය නිර්දේශයේ ආවරණය කරන්න පාඩම් දෙකයි. 11 වෙනි පාඩමයි 12 වෙනි පාඩමයි. ඊළඟ සතියේ මම ශේෂ පිරික්සුම කියන 11 වෙනි පාඩම කරනවා. ඊට පස්සේ සතියේ 12 වෙනි පාඩම කරලා විෂය නිර්දේශය අවසන් කරනවා. ඊට පස්සේ අපිට පුළුවන් 11 වසර ගිණුම්කරණයේ පාඩම් ටික කරගෙන යන්න. එතකොට 10 වසර ළමයිට මම ඔයාලගේ ගෲප් එකටත් දාලා තිබ්බා මුල ඉඳලා පාඩම් ටික ඒ ටික අහපව් බලන්න. ඒ බලලා මේ කොටසත් බලන්න. ඊට පස්සේ ඔයාට පුළුවන් මේ 10 වෙනි පාඩමේ අහලා තියෙන අභ්‍යාස සියල්ල කරන්න තනියෙන්. ඒවයි උත්තර අපි ඉදිරියේදී සාකච්ඡා කරමු. ඊට පස්සේ ඔක්කොම පාඩම් ඉවරුනහම මම ඔයාලට පේපර් සාකච්ඡාව කරනවා. හරි එහෙනම් අපි ඊළඟ දවසේ ශේෂ පිරික්සුම කියන මාතෘකාව යටතේ නැවත හමු වෙනවා.